समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නොම්බර 26 රජමාවත රත්මලාන පදිංචි උඩහගේ මහත්මයා සහ නිමාලි රේණුකා මහත්මිය ඇතුළු සදැහැති පින්නතුන් දායකත්වයේ දරා තිබෙනවා. උඩහගේ මහත්මයාගේත් නිමාලි රේණුකා මහත්මියගේත් දේශනා ආරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට පින්වත්නි මේ දුක ගැන ඊටාම පළල් අවබෝධයක් තියෙන්න ඕන. දුක ගැන ඊටා පරිපූර්ණ අවබෝධයක් තියෙන්න ඕන. ඒ දුක ගැන ඇතිවෙන අවබෝධයම තමයි දුකෙන් නිදහස් වීම දක්වාම ශ්‍රාවකයා හසුරුවන්නේ. ඒකට මූලික වශයෙන් ආර්ය වූ සංවරයක් අවශ්‍යයි. ඇත්තටම සංවර වෙන විදිහ ගැන ධර්මයේ පැහැදිලි කරනවා. කතංච බික්කවේ අසංවරෝ හෝති. කොහොමද අසංවර වෙන්නේ? ඉද බික්කවේ බික්ඛු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති අනුපට්ඨිත කායස් සතිච විහෙරති පරිත්ත චේතසෝ තංච චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යතා භූතං නප්පජානාති යත්තස්සතේ uppannā pāpakā akusala ධම්මා අපරිසේසා නිරුද්ධන්ති. කොහොමද ඇත්තටම පුද්ගලයා ආර්ය වූ සංවරය කරා පැමිණෙන්නේ? මොකද්ද මේ ලෝකේ කතා කරන සැබෑ සංවරය? මේවා පිළිබඳ දාර්ශනික කතා බහක් ඇතිවිය යුතුයි. මොකද මේ ආර්ය වූ සංවරය තමයි ශ්‍රාවකයා නිවන කරා පමුණුවන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන ඉද බික්කවේ බික්ඛු චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති. භික්ෂුව එහෙමත් නැත්නම් ධර්මයේ දියුණු කරන කෙනා ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාවයෙන් යුතු රූපයට ගිජු වෙනවා නම් චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති. ඇසින් දකින ප්‍රිය ස්වરૂපයේ ඇති රූපයට ගිජු වෙනවා නම් අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති. අප්‍රිය ස්වභාවයේ ඇති රූපයක් එක්ක කිපෙනවා නම් දැන් සාමාන්‍යයෙන් ඇසහරහා ගිජු වීම සහ කිපීම තමයි රූපේ හරහා සිද්ධ වෙන්නේ. යම් ශ්‍රාවකේ ගිජු වෙනවා නම් ඒ ගිජු වෙන්නේ අවිද්‍යාව නිසා. යම් ශ්‍රාවකේ කිපෙනවා නම් ඇහෙන් දකින රූපේ කෙරේ ඒ කිපෙන්නේ අවිද්‍යාව නිසාමයි. එතකොට ඒකට හේතුව තමයි අනුපට්ඨිත කායස් සතිච විහෙරති අන්න. ඒකට හේතුව තමයි කය පිළිබඳව නොපිහිටි සිහියෙන් ඉන්නවා.
කය පිළිබඳව සිහිය පිහිටුවාගෙන නැති තැනක තමයි පුද්ගලයා තුළ අදිමුච්ඡත භාවයත් ව්‍යාපජ්ජති කියන ස්වභාවයත් මතුවෙන්නේ. පටුසිතින් ඉන්නවා ඒ වගේම. පටුසිතින් කියන්නේ අනුපට්ඨිත කායස්සතිච විහෙරති පරිත්ත චේතසෝ. ඒ කියන්නේ මේ පටුසිතින් ඉන්නවා. පටුසිතින් කියන්නේ මේ රූපේ අත්දැකීම ගැන යාට නුවණක් නැතුව ඉන්නවා. මේ ඇසහරහා චක්කායතනේ පහළ වීම ගැන සිහියක් නැහැ. ඒ නිසා යාගේ හිත හරිම පටුයි. එයාට රූපයට බොහොම ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටමක් එන්නේ. ශබ්දයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටමක් එන්නේ. ගඳ සුවඳට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටමක් එන්නේ. කයට ලැබෙන පහසට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටමක් එන්නේ. මනසට එන අරමුණු වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටමක් එන්නේ. ඒ ක්ෂණිකව ප්‍රතිචාර දක්වන මට්ටම තුලදී පින්වත්නි ශ්‍රාවකයාට පටුසිතක් ඇති වෙන්නේ. ඒක තමයි මෙතන කියන්නේ අනුපට්ඨිත කායස්සතිච. ඒ කියන්නේ අදිමුච්ඡතාවයත් ව්‍යාපජ්ජතාවයත් දෙකම මතුවෙන්නේ. ඒ කියන්නේ ගිජු වීම හෝ කිපීම හෝ මේ කාරණා දෙකම මතුවෙන්නේ පින්වත්නි ඇස ඉදිරියට එන රූපය සම්බන්ධව ඒ රූපය මුල් කරගෙන එයා තුළ අනුපට්ඨිත කායස්සතිච එළඹ සිටි කය පිළිබඳව සිහිය නැති වෙච්ච තැනකයි. එළඹ සිටි කය පිළිබඳව සිහිය, ඒකට අපි කියන්නේ ධර්මී කායගත සතිය කියලා. ඇත්තටම සෝවාන් වෙන ශ්‍රාවකයෙකුට මහ පුදුමාකාර උදව්වක් කායගත සතිය තුලින් සකස් කරලා දෙනවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයාට පරිත්ත චේතසෝ ප්‍රමාණිත චේතනාවක් තියෙන්නේ. එයා අත්දැකීම එක පැත්තෙන් දකින්න දක්ෂ නැහැ. ඒ නිසා ඒ වගේම එයා මේ ඇසේ පහළවීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු නුවණක් ඒ පුද්ගලයාට නැහැ. පටුසිතින් ඉන්නවා. ඒ වෙලාවට තංච චේතෝ විමුක්තිං, අන්න ඒ බඳු තැනක පින්වත්නි සම්පූර්ණයෙන්ම පාපී අකුසල් ධර්මයන් මතුවෙනවා. එතන චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං නප්පජානාති. චේතෝ විමුක්තියවත් පඤ්ඤා විමුක්තියවත් පින්වත්නි යථා භූතං නප්පජානාති. යථා භූත ඥානේවත් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට යථා භූත ඥානය අවබෝධ කරලා දෙන්න ආර්ය වූ සංවරය කියන එක වැදගත්. ආර්ය වූ සංවරය කියන එකට උදව් වෙන කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙක තමයි අනුපට්ඨිත කායස්සතිච, කය පිළිබඳ එළඹ සිටි සිහිය. ඊළඟට ධර්මී තියෙනවා පරිත්ත චේතසෝ, ප්‍රමාණිත චේතනාව අයින් කරගෙන ප්‍රමාණ කළ නොහැකි චේතනාවක් හදාගන්න එක. එතකොට මේ ප්‍රමාණ කළ නොහැකි චේතනාවක් තුලින් තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයාට අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල ගිජුභාවයක් හෝ එහෙමත් නැත්නම් කිපෙන සුළු ස්වභාවයක් හෝ මතුවෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. එහෙම ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා නම් භික්ෂුවක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, කවුරු හරි කෙනෙක් ඒකෙන් තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි අනුපට්ඨිත කාය සතිච. එයාට කය පිළිබඳව මේ මොහොතේ එළඹ සිටි සිහිය නැහැ.
එයා සෝවාන් කියලා කියන්න බෑ. එයා සකදාගාමි වුණා කියලා කියන්න බෑ. මගඵල අවබෝධය කරා පිවිසෙනවා කියලා කියන්න බෑ. අනුපට්ඨිත කාය සතිජ කියන ස්වභාවයත් අප්‍රමාණ චේතනා කියන ස්වභාවයත් ප්‍රමාණ නොකළ හැකි චේතනාව කියන ස්වභාවයත් මේ දෙකම පින්වත්නි අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට වැදගත්. එතකොට මේ කාරණා දෙක ඇති වුණාට පස්සේ එයා තුල චක්කුණා රූපං දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති කියන භාවයත් අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති කියන භාවයත් මතුවෙන්නේ. ඒකට කාරණා දෙකයි. ආර්ය වූ සංවරයේ පිණිස පවතින කාරණා දෙක හැම බෞද්ධයෙක්ම තේරුම් ගන්න ඕන. නැත්තම් ওই මහ ලොකු නිවන සම්බන්ධව කතා කරන ගොඩාක් කතා නිෂ්ඵලයි. ඒ නිසා අනුපට්ඨිත කාය සතිජ කියන භාවයත් පරිත්ත චේතසෝ කියන ස්වභාවයත් දෙක මුලින්ම හදාගන්න දක්ෂ වෙන්න. එතකොටයි මේ පුද්ගලයා තුල ආර්ය වූ සංවරයක් ඇති වෙන්නේ. ඒ ආර්ය වූ සංවරය තුල තමයි පින්වත්නි පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ. පාපී අකුසල ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ. එතන තමයි පින්වත්නි චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් පින්වත්නි ඇස විසින් ඔහු අදින්න පුළුවන්. කන විසින් ඔහු අදින්න පුළුවන්. නාසය විසින් ඔහු අදින්න පුළුවන්. දිව විසින් ඔහු අදින්න පුළුවන්. කය විසින් ඔහු අදින්න පුළුවන්. මනස විසින් ඔහු අදින්න පුළුවන් කියලා මෙතන කියන්නේ පින්වත්නි යා තුල නොඑක ආකාරයේ පාපී අකුසල ධර්මයන් මතුවෙලා එයාගේ ධර්ම මාර්ගයේ වැහිලා යන්න පුළුවන්. ඇස කියන්නේ කෙලෙස් වලට දොරක්. ඇස කන නාසය දිවකය මනස කියන්නේ කෙලෙස් උපදවලා දෙන්න දක්ෂ දොරවල් ටිකක්. ඔකට අර ලස්සන දේශනාවක් තියෙන එක තැනක තියෙන. උපමාවක්. වෙනත් තැන් ඇසුරු කරන වෙනස් ගොදුරු ගන්න සත්තු 6 දෙනෙක් සවිමත් රැහැනක බඳිනවා. පක්ෂියෙක්, බල්ලෙක්, හිවලෙක්, වඳුරෙක්, සර්පෙක්, කිඹුලෙක් 6 දෙනයි. පක්ෂියා වෙනම ලණුවක බඳිනවා. බල්ලා වෙනම ලණුවක බඳිනවා. වෙනත් ගෝචරණේ තියෙන්නේ. හිවල වෙනම ලණුවක බඳිනවා. වඳුර වෙනම ලණුවක බඳිනවා. සර්පයා වෙනම ලණුවක බඳිනවා. කිඹුලා වෙනම ලණුවක බඳිනවා. ගෝචර වෙනයි, ගෝචර භූමිය වෙනයි. දැන් මේ 6 දෙනා පොටවල් 6කින් ගැට ගහනවා. මේ 6 දෙනා පින්වත්නි පොටවල් 6කින් ගැට ගහලා ඒ පොටවල් ටික ඔක්කොම එකට අල්ලලා එක ලණුවකින් ගැට ගහනවා. පොටවල් 6කින් ගැට ගහනවා. ඊට පස්සේ ඒ පොටවල් 6ම එකට එකතු කරලා එකම එක ලණුවකින් ගැට ගහනවා. දැන් වෙනත් ඇසුරු කරන වෙනත් ගෝචර තියෙන 6 දෙනෙක් තමයි ගැට ගහලා තියෙන්නේ. එක පොටකින්. ඒ වෙනස් තැන් ඇසුරු කරන වෙනස් ගොදුරු ගන්න ප්‍රාණීන් 6 දෙනා පින්වත්නි මේ විදියට ගැට ගහලා අතෑරියොත් තම තමන්ගේ ගොදුරු බිම්වලට වෙනම අර ගැට ගහලා තියෙන පොට අදින්නේ නැද්ද? අදිනවා. කොහොමද අදින්නේ පින්වත්නි? ඒ කියන්නේ පක්ෂියා ඉගිලෙන්න හදනවා, අහසට අදිනවා. බල්ලා ගෙදර පැත්තට අදිනවා. හිවලා සොහොන පැත්තට අදිනවා. වඳුර කැලෑව පැත්තට අදිනවා. සර්පයා හුඹහ පැත්තට අදිනවා. කිඹුලා වතුර පැත්තට අදිනවා.
දැන් මේ 6 දෙනා 6 පැත්තකට අදින්නේ නැද්ද? 6 පැත්තට අදිනවා. මේ විදියට අදිනකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඒ ප්‍රාණීන්ගෙන් ඒ විදියට අදිනකොට ඔය සත්තු 6 දෙනා පින්වත්නි බොහෝම වෙහෙසටපත් වෙනවා. ක්ලාන්ත වෙනවා. ඒ 6 දෙනා 6 පැත්තටනේ අදින්නේ. ක්ලාන්ත වෙනවා. එතකොට ඔය 6 දෙනාම මුසපත් වෙනකොට ඔය අතරින් පින්වත්නි බලවත් යම් ප්‍රාණියෙක් හිටියොත් ඒ බලවත් ප්‍රාණියා අදිනකොට ඒ බලවත් හැම දෙනාම මුසපත් වෙලා ඉන්නේ. දැන් වෙහෙසටපත් වෙලා ක්ලාන්ත වෙලා. ඇදලා එක එක පැති වලට එක පැත්තකටවත් තියාගන්න බෑ. එතකොට ඔය 6 දෙනාම පින්වත්නි වෙහෙසටපත් වෙලා ක්ලාන්ත වුණාට පස්සේ එක්තරා වෙලාවක ඔය අතරින් බලවත් යම් සතෙක් ඉන්නවා නම් ඒ බලවත් සතා අදිනකොට මේ අයට ජවයක් නැහැ දැන් තමන්ගේ පැත්තට අදින්න. එතකොට මොකද වෙන්නේ? ඒ සතාගේ පස්සෙන් යන්න වෙනවා. ඒ සතාගේ වසඟයට යන්න වෙනවා. අනිත් 5 දෙනාටම. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්න ඔය වගේ යම්කිසි භික්ෂුවකට කායගත සතිය භාවනාව, ඒ කියන්නේ කායගත සතිය නැත්තම්, කය පිළිබඳ එළඹ සිටි සිහිය නැත්තම්, අනුපට්ඨිත කාය සතිච කියන ස්වභාවයේ නැත්තම් පින්වත්නි, ඒ නැති තැනක ඒ පුද්ගලයාට බහුල වශයෙන් ප්‍රගුණ කරලා නැති නිසාම මනාප රූපේ විසින් හරි ඔහු ආදිනවා කෙලස් දෝරේ ගලන විදියට. මනාප ශබ්දයේ පැත්තට හරි ඔහු ඇදිලා යනවා. ඊට පස්සේ නොයෙක් සංකාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. ඒ සංකාර වලට අනුව අපි ක්‍රියාත්මක වෙනවා. එතකොට නැවත නැවත කර්ම සිද්ධ වෙන තැනකට අපේ ජීවිතේ ගොඩ නැගිනවා. ඔක තමයි අපිට වෙන්නේ. මනාප රූප වලට ඇස විසින් ඔහු ආදිනවා. මනාප ශබ්ද වලට කන විසින් ඔහු ආදිනවා. මනාප ගඳ සුවඳට නහය විසින් ඔහු ආදිනවා. මනාප පහසට, මනාප රසයට දිව විසින් ඔහු ආදිනවා. මනාප පහසට කය විසින් ඔහු ආදිනවා. මනාප අරමුණු වලට සිත විසින් ඔහු ආදිනවා. ඒ ආදින හැම වාරයකම පින්වත්නි අතිරේක වශයෙන් ඒ හැම අවස්ථාවකම සංඛාර ධර්මයන් මේ හිතට ගලාගෙන එනවා. සංඛාර ධර්මයන් ගලාගෙන එනකොට පින්වත්නි ඒ ගලාගෙනීම පදනම් කරගෙන එයාගේ හිත කෙලෙස් වලින් යට වෙනවා. ඒ මොහොතේ එයා සිතින්, කයින්, වචනෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සිතින්, කයින්, වචනෙන් එයා ක්‍රියාත්මක වෙනකොට පින්වත්නි යා තුල කර්ම සකස් වෙනවා. සිතින්, කයින්, වචනෙන් ක්‍රියාත්මක වීම පදනම් කරගෙන යා තුල කර්ම සකස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මේ තැන ආර්ය වූ සංවර භාවයේ නැති වුණොත් එයාට නිවන කියන්නේ හීනයක් පින්වත්නි. එයාට හීනයක්. එතකොට අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන අපේ චින්තනය පළල් විදියට දකිනකොට එයාට තේරෙනවා මේ ආයතනයන්ගේ පහළවීම කවරක් මත ගොඩ නැගෙන එකක්ද කියලා. අන්න එතන තමයි පටුසිත පළල් වෙන්නේ. අර මේ විග්‍රහයේම තිබ්බ එක තැනක මොකද්ද? මේ අනුපට්ඨිත කාය සතිච විහෙරති පරිත්ත චේතසෝ. ප්‍රමාණිත චේතනාතිය. හරි පටුයි කල්පනාව. පටු කල්පනාවක් තැනක පටිච්ච සමුප්පාදය අනුව බලන තැනකට හිත හැදෙන්නේ නැහැ. එයාට පටිච්ච සමුප්පාදයේ අනුව ලෝකේ දකින්න තැනකට එයාගේ හිත හැදෙන්නේ නැහැ පින්වත්නි. මොකද්ද මේ පටුසිතේ ස්වરૂපය? මොකද්ද ඔබට හිතෙන්නේ මේ පටුසිතේ ස්වરૂපයේ කෙබඳු එකක් කියලාද ඔබට හිතෙන්නේ?
පටුසිතේ ස්වરૂපය කොහොමද? පින්වත්නි, පටිසුතේ ස්වરૂපය තමයි දැන් මෙන්න මේ විදියට තේරුම් ගන්න එක. යම් සතෙක් බොහොම දරුණු සතෙක් වුණත් කූඩුවක දාලා හැදුවොත්, ඒ කූඩුවක දාලා හදන සතා નિરાයාසයෙන්ම සැරවෙන්නේ නැද්ද? ලොකු හේතුව නේ බල්ලෙක් ගමුකෝ. බල්ලෙක් කූඩුවක දාලා කෑම දිදී හදනවා. එතකොට බල්ලෙක් කූඩුවකට දාලා හදනකොට ඒ බල්ලා හරිම සැරයි. ඒ වගේම බල්ලෙක් බොහොම නිදහසේ හදනවා. අයාලේ හදනවා. ඒ කියන්නේ ඔය යන තැනකට යන්න දෙනවා, කන්න දෙනවා, එනවා, ඊට පස්සේ ආයෙ කෑම දෙනවා. බොහොම නිදහසේ හදනවා. ඒ නිදහසේ හදන බල්ලත් අර කූඩුවකට දාලා හදන බල්ලත් අතර විශාල වෙනස්කමක් නැද්ද? වෙනස්කමක් තියෙනවා. හේතුව තමයි අර බල්ලගේ වපසරිය බොහොම පටුයි. වපසරිය බොහොම පටුයි. ඒ පටු සීමාවක තුල ඉන්න බල්ලා තුල බොහොම ප්‍රචණ්ඩ බවක්, සැරපරුස භාවයක් හැම වෙලාවකම මතුවෙනවා. ඒක තමයි පටුසිතේ අනතුර. එතකොට මේ පටුසිතේ අරමුණ තමයි හැම වෙලාවකම මේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ තුල පින්වත්නි අදිමුච්ඡතාවයක් මතුවෙනවා. ගිජුභාවයක් මතුවෙනවා. එක්කෝ අමනාපණං අප්‍රිය රූපේ ව්‍යාපජ්ජති. අප්‍රිය රූපයක් නම්, අප්‍රිය ශබ්දයක් නම් ඒ ශබ්දයත් එක්ක යා තුල පින්වත්නි සම්පූර්ණයෙන් කිපෙන ස්වභාවයක් මතුවෙනවා. ඒ නිසාම ඒ පුද්ගලයා තුල අවබෝධයට පත්වුණු කෙනෙක්ගේ චින්තන රටාව දකින්න ලැබෙන්නේ නැහැ. ඇස රූපේ පැත්තටම ගියාට පස්සේ පින්වත්නි එයා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් කියලා කල්පනා කරනවා. නමුත් යථාර්ථය තමයි ඇස රූපේ පැත්තට ගියාට රූපේ පදිංචි වෙන්න බෑ. රූපේ පදිංචි වෙන්න බෑ. ඇයි රූපේ පදිංචි වෙන්න බැරි? රූපේ විපරිණාමයට අයිති දෙයක්. රූපේ අනිත්‍යතාවයට අයිති දෙයක්. රූපේ නිරන්තරයෙන්ම දුක හදලා දෙන දෙයක්. කොයිතරම් ලස්සන වුණත් ඒ ලස්සන රූපේට ඇසේ පදිංචි වෙන්න බෑ. ඒ පදිංචි වෙන්න බැරි නිසායි මිනිස්සු ෆොටෝ ගහගන්නේ. ඒකට හේතුව දැන් මොන්න බලන්න පළල් සිතක ස්වභාවය. ඒකට හේතුව තමයි සියුම්ම දැනගත යුතු දෙයක් තමයි මේ චක්කායතනය, සෝතායතනය කියන ආයතනික ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන తত্ত্বය. මොකද මේ ආයතනික ස්වභාවයෙන් මේවා ක්‍රියාත්මක නොවුනොත් පින්වත්නි කිසිම දවසක ඒ ආයතනික ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක ඒ ආයතනික භාවය තුල ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක කිසිම දවසක පින්වත්නි මේ පේන මට්ටමක්, ඇහෙන මට්ටමක්, දැනෙන මට්ටමක්, හිතෙන මට්ටමක් කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම එන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ස්වභාවයේ මතුවෙන්නේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා. ඒ නිසා ඔන්න බලන්න පළල් සිත අර අප්පමාන චේතනා කියන ස්වභාවය තමාට කරන යහපත. තමන්ට කරන යහපත සුළුපටු එකක් නෙමෙයි. ඒතර මේ අප්පමාන චේතනාව තියෙනකොට ඒ ශ්‍රාවකයා තව දුරටත් ඉදිරියට ගිහින් කල්පනා කරනවා මේ පේන මට්ටම තුල මට ඇහි පදිංචි වෙන්න බැරි නම්, රූපය තුල පදිංචි වෙන්න බැරි නම්, ශබ්දය තුල මට පදිංචි වෙන්න කියලා කියන්නේ ඒක තමන්ගේ වසඟේ තියාගන්න බැරි නම් ඇයි මට එහෙම තත්වයක් බැරි වෙලා තියෙන්නේ? එතකොට එයාට පේනවා මේ මට්ටම ඇවිල්ලා තියෙන්නේ හේතුඵල න්‍යාය අනුවයි. මේ ආයතන ඔන්න බලන්න පළල් චින්තනයක තියෙන විධිමත් සිතීමේ රටාව. එයා දකින්නේ මේ පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම
හිතෙන මට්ටම નિરાයාසයෙන් හිත තුල උද්ගත වෙච්ච තත්වයක් නෙමෙයි. નિરાයාසයෙන් ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේ තත්ත්වය ඇති වුණේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා. නාම රූප පච්චයා සලආයතන. මොකක් නිසාද? නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසායි. එතකොට මේ නාම රූප ධර්මයන් පිළිබඳ එයාට පැහැදිලි නුවණක් ඇති වෙනකොට එයාට තේරෙනවා මේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් තමයි මම අත්විඳින්නේ. මේ ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයටයි අයිති. වෙන දෙයකට නෙමෙයි අයිති. එතකොට එතන ශ්‍රාවකයා දැනගන්නවා, අරිය ශ්‍රාවකයා නාම රූපංච පජානාති, නාම රූප සමුදයංච පජානාති, නාම රූප නිරෝධංච පජානාති, නාම රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා මේකට හේතුව දැනගන්නකොට අන්න එතන සම්මාදිට්ඨිය උපදිනවා. දැන් බලන්න ආර්ය වූ සංවරයේ සම්මාදිට්ඨිය හදන විදිය. මේ ආර්ය වූ සංවරය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ආර්යකාන්ත සීලයටමයි. ආර්යකාන්ත සීලයටමයි. දැන් බලන්න දැන් සීලේ ප්‍රමුඛ වෙලා ඊට පස්සේ ප්‍රඥාව හදලා දෙන විදිය බලන්න. සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. එතකොට එයා දකිනවා මේ දකින අහන දැනෙන හිතෙන මට්ටමාවේ නිකම්ම නෙමෙයි නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා කියලා යා නාම රූපේ හොඳට විශ්ලේෂණය කරලා විමසලා විභජ්‍යවාදී ආකාරයට බෙදලා සංශ්ලේෂීව විශ්ලේෂීව මේක දිහා බලන්න පටන් ගන්නවා. බලනකොට එයාට තේරෙනවා නාම රූපංච පජානාති, නාම රූප සමුදයංච පජානාති, නාම රූප නිරෝධංච පජානාති, නාම රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති. නාම රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති. එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨික වෙනවා. ඊට පස්සේ එතනදී යා දැනගන්නවා මේ නාම රූප ධර්මයන් කියන්නේ කවරක්ද කියලා. ඒවා ඔබට කියන්න දෙයක්වත් නෑ. ඔබ දැන් හොඳට දන්නවා මේ දේශනා අහලා. මොකද්ද මේ නාමය කියලා කියන්නේ? වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං. ඔන්න නාමය. මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. වේදනා මොකද්ද වේදනාව කියන්නේ? විඳීම. සංඥා කියන්නේ අඳුනා ගැනීම. චේතනා කියන්නේ මොනවද? චේතනා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. චේතනාව කර්මී. මෙතන කර්මී කියලා අපි හිතමුකෝ. වේදනා සංඥා චේතනා. පස්ස කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුව. ස්පර්ශය. මනසිකාරෝ කියන්නේ මනසිකාරය. ඔන්න ඔය වචන පහට කියනවා මොනවද? නාමං. ඔය පහට කියන්නේ නාමං. ඊට පස්සේ ඔන්න නාමය දැනගත්තා. රූපය කියලා කියන්නේ කොහොමද රූපේ තෝරලා තියෙන්නේ? චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතා උසෝ රූපං. සතර මහා භූතයන් සහ ඒ වායෙන් උපන් මේ මහා භූතයන් උපාදාය රූපයන් තමයි රූප කියලා කතා කරන්නේ. ඔන්න ඕක තමයි නාම රූප. ඔන්න ඔය නාම රූප කියන ධර්මයන් එකතු වීම නිසායි ආයතනික ස්වභාවය මතුවෙන්නේ. හැබැයි මේ නාම රූප කියලා කියන්නේත් වෙන මොකක්වත් නෙමෙයි. අපි අර නිතර මතු කරන පංචස්කන්ධයම තමයි පින්වත්නි. වේදනා කියන්නේ වේදනාස්කන්ධය. සංඥා කියන්නේ සංඥාස්කන්ධය. චේතනා කියලා කියන්නේ සංකාරස්කන්ධය. මානසිකාරය කියන්නේ සංකාරස්කන්ධයට අයිති දෙයක්. රූපය කියන්නේ රූපස්කන්ධය. ඒතර වේදනා සංඥා චේතනා පස්ස කියන්නේ මොකද්ද? ස්පර්ශය. පස්ස කියන්නේ විඥානස්කන්ධය. කොහොමද පස්ස විඥානස්කන්ධය වෙන්නේ? අපි ඒක
මීට කලින් දේශනාවකදී මතු කරලා තියෙනවා. පස්ස කියන්නේ මොකද්ද? පස්ස කියන්නේ විඥානස්කන්ධය. මොකද ස්පර්ශය තමයි දැන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම වල තියෙන්නේ නාම රූප කියන දෙක ඇස්සේ තියෙන පංචස්කන්ධයම කියලා කියන්නේ මම මේ පැහැදිලි කරේ. එතකොට මෙතන නැත්ති මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප කියන කොටස් ටික ඇස්සේ නැත්ති මොකද්ද? විඥානස්කන්ධේ නෑ. හැබැයි පස්ස කියලා කියන්නේ විඥානස්කන්ධේ. මොකද ස්පර්ශය ඇස්සේ තියෙන රූප ධර්මය අයින් කරොත් ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. තින්නම් සංගති පස්සෝ. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. එතකොට මේ කාරණා තුනක් එකතු වුණාම මේක ස්පර්ශය. මොනවද කාරණා තුන? දැන් ඇසෙන් ගමු මොනවද කාරණා? ඇසයි, රූපයයි, චක්කු විඥානයයි. ඇසයිති රූපේටනේ ඒක අපි අත්හරින්න වෙනවා. ඇසයි රූපයයි. රූපයයිති රූපේටනේ ඒකත් අත්හරින්න වෙනවා. දැන් මොකක්ද ඉතුරුනේ? ස්පර්ශය ඇස්සේ. චක්කු විඥානය. අන්න ඒකයි පස්සේ කිව්වේ විඥානස්කන්ධයට කියලා කිව්වේ. ඒවනම් බලද්දී මෙතන තියෙන්නේ පංචස්කන්ධයම තමයි. වෙන එකක් නෙමෙයි. පංචස්කන්ධයෙන් පිළිබඳ වෙනම විග්‍රහයක්. ඒතර මේ නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක තමයි පින්වත්නි රූප පේන්නේ. රූප පේන්නේ. නාම රූප ධර්මයන් එකතු වුණාම තමයි ශබ්ද ඇහෙන්නේ. නාම රූප ධර්මයන් එකතු වුණාම තමයි ගඳ සුවඳ දැනෙන්නේ. පහස දැනෙන්නේ. අරමුණු දැනෙන්නේ. මුළු විශ්ව ධාතුවම Tamanගේ ලෝකයම නිර්මාණය වෙන්නේ නාම රූප ධර්ම මත පදනම් වෙලයි පින්වත්නි. ඒක අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන බුද්ධ ශ්‍රාවකෙක්. ඒක තේරුම් ගත්තේ නැති වුණාට පස්සේ තමයි ප්‍රමාණිත චේතනාවක් පහළ වෙන්නේ. අප්‍රමාණ චේතනාවක් නෙමෙයි. ප්‍රමාණිතයි චේතනාව. දැන් බලන්න මෙතන කොයිතරම් පළල් චේතනාවක්ද තියෙන්නේ. අත්දකින්න ලෝකයේ තුල කායගත සතියක් තියෙනවා ප්‍රාමාණික චේතනාවක් නෙමෙයි තියෙන්නේ. යා බොහොම විධිමත්ව පළල්ව කල්පනා කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන් පහළ වෙන්නේ ඉබේ නෙමෙයි. මේ නාම රූප ධර්මයන් පහළ වෙන්නේ කර්මයෙන් නෙවෙයි. මේ නාම රූප ධර්මයන් පහළ වෙන්නේ හේතුඵල සහිතවයි. ඍජුව බැලුවට පස්සේ කර්මයෙන් කියලා කියන්න බෑ. බැලුව බැලමට එහෙම පේන්නේ නැහැ. ඒ නිසා අපි මෙතන කර්මයෙන් කියලා ගන්න එක නරකයි. ඉබෙත් නෙමෙයි. කවුරු හරි නාම රූප ධර්මයන් එකතු කර රූප දකින්න මට්ටම හදලා දෙනවත් නෙමෙයි. ශබ්දහන මට්ටම හදලා දෙනවත් නෙමෙයි. හේතුඵල දහමින් තමයි මේ නාම රූප ධර්මයන් ඇති වෙන්නේ. හේතුඵල දහමින්. එතකොට මේ නාම රූප ධර්මයන් පිළිබඳව සැකය තිබ්බොත් එහෙම පින්වත්නි කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඔබට මතක ඇති එක දේශනාවක් අපි දේශනා කරලා තියෙනවා සප්ත විසුද්ධිය. ඒ සප්ත විසුද්ධිය පිළිබඳ ඇති ඔබට කාංකා විතරණ විසුද්ධිය කියලා. කාංකා විතරණ විසුද්ධියේ නාම රූප පිළිබඳව සැකයේ සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. ඊටාම පළල් අවබෝධයක් එනවා. මෙතන විඳින්නෙක් ඉන්නවා කියලා ගන්න බෑ. ඇහෙන් රූප විඳින්නේ මම කියලා ගන්න බෑ. මේ විදිහට නාම රූප ධර්මයන් නිසා ඇති වෙනවා නාම රූප ධර්ම නිසා නිරුද්ධ වෙනවා කියලා හේතුඵල වශයෙන් බලනකොට මම බලනවා මට පේනවා මම දකිනවා මම හිතනවා මට ඇහෙනවා මේ මට මම කියන ගතිය බැහැර වෙලා යනවා. මොකද මෙතන විඳින්නෙක් පේන්නේ නැහැ පින්වත්නි. එක්ක අපිට මෙතන විඳවන්නෙක් පේන්නේ නැද්ද? එක්ක විඳවන්නෙක් පේනවා. කවදා මේ විඳවන විඳවිල්ල ඉවර වෙයිද දන්නේ නැහැ කියලා මම නම් මහ පුදුම විඳවීමක් විඳවන්නේ කියලා මිනිස්සු කියන්නේ නැද්ද? පින්වත්නි මෙතන විඳින්නෙකුත් නැහැ. ගැඹුරින් බලනකොට අර අප්‍රමාණ චේතනාව තියාගෙන බැලුවන් පස්සේ තේරෙනවා විඳින්නෙකුත් මෙතන නැහැ. විඳවන්නෙකුත් නැහැ. මොකක්ද එහෙනම් වෙන්නේ? විඳින්නෙකුත් නැත්තම් විඳවන්නෙකුත් නැත්තම් මොකක්ද ඇත්තටම වෙන්නේ? හුදු නාම රූප ධර්ම ටිකක් පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යනවා. එච්චරයි. විඳින්නෙක් ඉන්නවා මම විඳිනවා කියලා මම
මෙන්න මෙතන ඉඳලා විඳිනවා කියලා අල්ලන්න බෑ. මට තමයි විඳවන්න වෙලා තියෙන්නේ කියලා අල්ලන්න බෑ. බලන්න යා කොච්චර නිවනවද? ඒ ශ්‍රාවකයා තුල මොන තරම් පින්වත්නි නිවීමක් හදනවද? මේ විදියට හේතුඵල වශයෙන් දකිනකොට පින්වත්නි පිය රූපේ අදිමුච්ඡති කියන ස්වභාවයත් අප්පිය රූපේ ව්‍යාපජ්ජති කියන ස්වභාවයත් නැති වෙලා ඒ ශ්‍රාවකයා තුල සැබෑම ආර්ය වූ සංවරයක් ඇති වෙනවා. සැබෑම ආර්ය වූ සංවරයක් ඇති වෙනවා. මොකද එතකොට යාට පේනවා මෙතන විඳින්නෙකුත් නෑ, විඳවන්නෙකුත් නෑ. මේ පේන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, හිතෙන මට්ටම ඇති වුණේ නාම රූප ධර්මයන්ගේ පහළවීම නිසායි. නාම රූප ධර්ම ටිකක් මෙතන පහළ වෙලා නැති වෙලා යාමක් විතරයි තියෙන්නේ. එකිනෙකට ප්‍රත්‍ය උපකාරයක් මෙතන තියෙන්නේ. එතකොට පින්වත්නි එයා දැනගන්නවා රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපස්මින්ති උච්චති. එතකොට මෙතන පින්වත්නි සම්පූර්ණයෙන්ම එයා රූපය පිළිබඳව යථාර්ථය දැනගන්නවා. එයා ඇසේ අත්දැකීමේ යථාර්ථය දැනගන්නවා. කනේ අත්දැකීමේ එතකොට මේ ඇසට පේන රූපය කෙරෙහි අදිමුච්ඡතාවයක් හෝ ව්‍යාපජ්ජතාවයක් පවතින්නේ නැහැ. හේතුඵල සහිතව දකින්නකොට යාට පැහැදිලිව කැපිලා පේනවා එක දෙයක්. මොකක්ද පින්වත්නි යාට පැහැදිලිව පේන්නේ? පැහැදිලිව පේන්නේ පින්වත්නි ඇසේ අත්දැකීම්ද, කනේ අත්දැකීම්ද, නාසයේ අත්දැකීම්ද, දිවේ අත්දැකීම්ද, කයේ අත්දැකීම්ද, මේ සියලුම අත්දැකීම් නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිසා උද්ගත වෙච්ච තත්ත්වයක්. එතකොට නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොට මේ පේන මට්ටම තුල නිරුද්ධ වෙලා යනවා. ආයතනයන්ගේ පහළවීම නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේක දැනගන්නකොට යාට තේරෙනවා පින්වත්නි එක දෙයක්. මොකද්ද? සම්පූර්ණයෙන්ම එතනින් එහාට තවත් අවබෝධය තිවුර කරගන්නවා නම් තවත් පියවරක් පිටිපස්සට බලන්න පුළුවන් ඒ ශ්‍රාවකයාට. හොඳයි නාම රූප ධර්මයන් කියන එක ඉබේ හටගත්තද? එහෙම නැත්නම් කවුරු හරි හදලා දුන්නද? නෑ, නාම රූප ධර්මයන් නැතු උනේ විඥාන පච්චයා නාම රූපං. විඥාන පච්චයා නාම රූපං. විඥානීය ප්‍රතිසන්දි විඥානීය ලැබපු නිසායි නාම රූප කියලා ධර්ම දෙකක් ඇති වෙන්නේ. කියලා යාට තමත් පියවරක් ඕනනම් පිටිපස්සට බලන්න පුළුවන්. එතකොට විපාක විඥානේ දැන් ගැඹුරින් බලනකොට පින්වත්නි විපාක විඥානේ වෙනස් වුණොත් නාම රූප වෙනස් කරන්නත් පුළුවන්. ඕනනම් විපාක විඥානේ වෙනස් කරලා ඇස අභිබවා ගිහින් පින්වත්නි විපාක විඥානේ වෙනස් වුණොත් නාම රූපයන් වෙනස් කරන්නත් පුළුවන්. ඇස අභිබවා ගිහින් ඕන එකයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇස අභිබවා ගිහින් දිබ්බ චක්කු ඥානේ පවා උපදව ගන්න පුළුවන් කුසලතාවේ ඉන්නේ. විපාක විඥානේ වෙනස් කරගන්න පුළුවන්. ඒකට අදාළ පටිපාටිය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල මනාව පැහැදිලි වෙලා තියෙනවා. මේ සිතේ පැවැත්ම තියෙන නිසා තමයි විඥානයේ පැවැත්ම තියෙන නිසා තමයි පින්වත්නි ඇස හරහා මිනිස්සු නොඑක ආකාරයේ දුක්ඛයන් වින්දනය කරන්නේ. මේ හැම දෙයක් තුලම මේ අත්දකින්න කවර අත්දැකීමක් තුල වුණත් මෙතන නාම රූපයන් වෙන් කර ගැනීමේ කුසලතාවය හදා ගන්න ඕන අපි හැම බෞද්ධයෙක්ම. ආස්වාස ප්‍රාස්වාසයේ තුල පවා මේ නාම රූපයන් නේද ක්‍රියාත්මක වෙන්නේ. අහන දකින දැනෙන හිතෙන යම් අත්දැකීමක් තියෙනවා නම් ඒ හැම අත්දැකීමක් තුලම නාම රූප ධර්මයන්ගේ පහළවීමක් විනා වෙන මොකක්ද වෙන්නේ කියලා දැනගත්තට පස්සේ ඒ නිසා උද්ගත වෙන සලායතන වලින් අත්දකින ලෝකයේ කෙරේ හිතේ බැඳීමක්, උපාදානයක්, තණ්හාවක්, අල්ලා ගැනීමක්, එළඹ සිටීමක්, අභිනන්දනය කිරීමක් කිසිදු ආකාරයකින් දැක ගන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මුළු විශ්වයේ පුරාම ක්‍රියාත්මක වන තමන් අත්දකින සියලු අත්දැකීම් තුල නාම රූප ධර්මයන් වෙන් කර හඳුනා ගැනීමේ කුසලතාවය අපිට තියෙන්න ඕන. ඒ කුසලතාවයේ තියෙනකොට අපිට පුළුවන් නාම රූප ධර්මයන් වෙන් කරලා හඳුනා ගන්න. ඒකට කියන්නේ අපි නාම රූප පරිච්ඡේදක ඥානී කියලා විදර්ශනා ඥානවලේ උපදව ගන්න ශ්‍රාවකයෙකුට මුලින් උපදව ගන්න ඕන අවශ්‍ය වැදගත් දෙයක්. නිවන කරා සූදානම් වෙන ශ්‍රාවකයෙකුගේ දැක්ම වඩාත් තිවුර කරන්න දක්ෂ වෙන එකක් ඒක.
ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල පවා ඒක දකින්න. ආස්වාස ප්‍රාස්වාසයේ අයිති රූපයට, ඒක දැනගන්න හිත අයිති නාමයට. රූපය අයිති රූපයට, ඇස අයිති රූපයට, ඒක දැනගන්න හිත අයිති නාමයට. ශබ්දය අයිති රූපයට, කන අයිති රූපයට, ඒක දැනගන්න හිත අයිති නාමයට. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා අහන දේ පදනම් කරගෙන මේ නාම ධර්ම පහක් පහළ වෙනවා. ඒ ටික අයිති නාමයට. අහගන්න කන අයිති රූපයට, බාහිර ශබ්දය අයිති රූපයට. මෙන්න මේ විදියට තමන් අත්දකින හැම දෙයක්ම පින්වත්නි හේතුඵල වශයෙන් දකිනකොට නාම රූප වශයෙන් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් පින්වත්නි. වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒතර මේ විදියට නාම රූප ධර්මයන්ගේ පහළවීම නිසා ආයතන පහළ වෙනවා කියලා යම් ශ්‍රාවකයෙකුට දැනගන්න පුළුවන් වුණොත්, ඒක Tamanගේම හිතින් දැක ගන්න පුළුවන් වුණොත් පින්වත්නි, ඒ දැක ගන්න ශ්‍රාවකයාට අවබෝධය කරා යන්න හරි පහසුයි. විඳවන මම මේ පැත්තේ ඉන්නවා කියන එක යාට පේන්නේ නැහැ. විඳින මම මේ පැත්තේ ඉන්නවා කියන කාරණයට ප්‍රකට නැහැ, පේන්නේ නැහැ. විඳින මම විඳවන මම මේ පැත්තේ ඉන්නවා කියන එක ප්‍රකට නැහැ පින්වත්නි. එයා දකින්නේ නාම රූප ධර්ම ටිකක් පහළ වෙලා ඇති වෙලා නැති වෙලා යාමක් විතරමයි කියලායි පින්වත්නි ඒ ශ්‍රාවකයා දකින්නේ. ඒ විදියටයි දකින්නේ. දැන් මේ විදියට බලනකොට නාමය හොඳට තේරුම් ගන්න ඕන, රූපයත් හොඳට තේරුම් ගන්න ඕන. රූපයත් වෙන් කරලා හඳුන ගන්න ඕන. එතකොට රූපයේ කොහොමද තේරුවේ? චත්තාරීච මහා භූතානි චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ රූපං. මොකද්ද රූපය කියලා කියන්නේ? රූපය කියන්නේ සතර මහා ධාතුන් භූතයන් සහ උපාදාය රූප 24. මොනවද උපාදාය රූප 24? ප්‍රසාද රූප 5යි. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ කී කතා කරන්නේ 5යි. විෂය රූප 4යි. රූප ශබ්ද ගන්ධ රස. භාව රූප 2යි. ඉත්ති භාව පුරිස භාව කියලා. හදේ රූපය, ආහාර, පරිච්ඡේද රූප, විඤ්ඤාති රූප 2. ඒ කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන එක. විකාර රූප, ලහුතා, මුදිතා, සම්මඤ්ඤතා කියව අපි කතා කරන්නේ. ලක්කන රූප, උපචය, සන්තති, ජරතා, ඔය විදිහට අපි කතා කරන ඒවා. හැබැයි මේ ටික හොඳට දැන් අපි මෙහෙම දෙයක් දැනගන්න ඕනේ. ඇයි පින්වත්නි? මේ නාමයේ මෙහෙම තෝරන මේ රූපයයි මේ 24 දැනගන්න ඕනේ. පින්වත්නි මේවා විදර්ශනා කරනකොට තමයි කය පිළිබඳ එළඹ සිටි සිහිය ඇති වෙලා කායගත සතිය ඉපදිලා මෙතන සාරයක් නැහැ, මගේ ආත්මය කියලා මම මේක නඩත්තු කර හිටියට මේකේ කිසිදු සාරයක් නැහැ. මේ තුල નિરાයාසයෙන් පවතින නාම රූප ධර්ම ටිකක් ඇතිවි නැතිවි යාමක් විනා වෙන කවර දෙයක්වත් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය දැක ගැනීම පිණිසයි පින්වත්නි මේ බඳු ආකාරයකින් පුද්ගලයා දකින්න අවශ්‍ය වෙන්නේ. මේ විදියට පින්වත්නි විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ මේවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබ්බොත් විතරයි. ඒ වගේම තමයි මේ අපි තව දෙයක් තේරුම් ගන්න ඕන. මේ උපාදාය රූප වලින් පින්වත්නි විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ ආහාර රූපේ දක්වා පමණයි. ඊට පස්සේ ඉතුරු දේවල් අපිට මේ විදර්ශනා කරන්න බෑ. උදාහරණයක් විදියට ලක්කන රූප අපි ගමුකෝ. දැන් උපචය කියන්නේ පහළවීම කියන එක. සන්තති කියන්නේ පැවැත්මට. ජරතා කියන්නේ දිරීමට. අනිච්චතා කියන්නේ විනාශයට. එතකොට මේ විදියට දකින දේවල් අපිට විදර්ශනා කරන්න බෑ. අර මූලික රූපේට ආවේනික ලක්ෂණයන් මෙතන පැහැදිලි වෙන්නේ. ඒ රූපේ මුහුණ දෙන යථාර්ථවාදී රිද්මය පැහැදිලි කරන්නයි ඔය උපචය, සන්තති, ජරතා, අනිච්චතා ආදී පැහැදිලි කරන්නේ. උපචය කියන්නේ පහළ වෙන එකට. ඊට පස්සේ සන්තති කියන්නේ පැවැත්මට, ජරතා කියන්නේ දිරීමට, අනිච්චතා කියන්නේ අනිත්‍යතාවයට. ඒතකොට මේ රූපයට ආවේනික යථාර්ථවාදී රිද්මයත් මේ උපාදාය රූප 24 ඇතුළතම පැහැදිලි වෙනවා. ඒ නිසා මේ රූප 24ම විදර්ශනා කරන්න බෑ පින්වත්නි.
මේ විදියට අපි මේ රූපය බෙද බෙද තේරුම් ගන්නේ ඇඟේ අමාරුවකට නෙමෙයි. මේ විදියට බෙද බෙද තේරුම් ගන්නේ මේ රූපයට දුන්න සාරය, රූපයට පවරපු සාරය සැබෑවටම පවතින්නේ නැහැ. මේක නිරන්තරයෙන් විපරිණාමයට පත්වෙන, අනිත්‍යතාවයට පත්වන, වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක් කියලා තේරුම් අරගෙන රූපය කෙරෙහි පවතින සක්කාය දිට්ඨිය දුරු කරගන්නයි අපි මේ විදියට බලන්නේ. එතකොට තමන්ගේම හිතින් මේක දකිනකොට මිබඳු ආකාරයක නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා. මේ නාම රූප ධර්මයන්ම ඇසුරු කරගෙන පින්වත්නි තමා තුල නාම රූප ධර්මයන්ම ඇසුරු කරගෙන තමන් තුල පින්වත්නි නාම රූප පත්‍ය සලආයතනං ආයතන හයක් පහළ වෙනවා. මේ ආයතන වලින් අත්දකින්න ලෝකයේ තුල නාම රූප ධර්මයන් වල සාරයක් නැත්තම් මේවා ඇති වෙලා නැති වෙලා යන හුදු මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් නම් ඒවා නිසා උපදිනවා නම් යමක් ඒ තුලත් පින්වත්නි ඇති වෙන නැති වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. එහෙමනම් ආයතන 6 තුලින් චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියන ආයතන තුලින් යම් ලෝකයක් අත්දකින්නවා නම් ඒ අත්දකින්න ලෝකයක් මට ඕන විදියට මගේ වසඟේ තියාගෙන අත්දකින්න බෑ. මේ අත්දැකීමත් හේතුන් නිසා ඇතිවෙච්ච ඵල ධර්මයක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ධර්මයක් විදියට දකින්නකොට පින්වත්නි අර මුලින්ම අපි පැහැදිලි කරේ මොකද්ද? ආර්ය සංවරයේ තුල තව දුරටත් ශ්‍රාවකයන් ලඟු වෙනකොට සම්මා දිට්ඨියටම තල්ලුව හම්බ වෙනවා. ඉද බික්කවේ බික්කු චක්කුණා රූපම් දිස්වා පිය රූපේ රූපේ අදිමුච්ඡති කියන ස්වභාවයේ පවතින්නේ නැහැ. අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති කියන ස්වභාවයේ පවතින්නේ නැහැ. හේතුව තමයි එයා තුල උපට්ඨිත කායස් සතිච කය පිළිබඳ එළඹ සිටි 100ක් තියෙනවා. මොකද එයා කය ඇත්ත කතාව දන්නවා දැන්. කය පැත්තේ සිහිය තියාගෙන ඉන්නවා. මේ කය තුල පවතින සාරය අපි හිතපු සාරේ නෑ. අනිත්‍යතාවයේ දුක විපරිණාමයේ කයට අයිති දෙයක් කියලා එයා දන්නවා. උපට්ඨිත සතිච කය පිළිබඳ කායගත සතිය තියෙනවා. ඒ වගේම මෙතන ඊට වැදගත් දෙයක් අපි මතක් කළා. මොකක්ද? පිය රූපේ රූපේ අදිමුච්ඡති. රූපේ පිළිබඳව පින්වත්නි ගිජු භාවයත්, අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති ගැටෙන භාවයත් මතුවෙන්න බලපාන අනුපට්ඨිත කායත් සතිච කියන භාවයේ නෑ. උපට්ඨිත කායත් සතිච කියන භාවයයි දැන් පවතින්නේ. මොකද එයා පියවරක් ඉස්සරහට ගිහින් මේ ඇති වෙන ක්‍රියාවලිය පිළිබඳ ඊටාම ගැඹුරු නුවණක් හදාගත්ත කෙනෙක්. ඊළඟට පින්වත්නි පරිත්ත චේතසෝ ප්‍රමාණිත චේතනාවක් නෙමෙයි තියෙන්නේ. අප්පමාන චේතනාවක්. මොකද එයා හේතුඵල සහිතව දකිනවා. මේ මොහොතේ ඇස ඉදිරියට එන රූපය නෙමෙයි එයා දකින්නේ. මේ අත්දැකීම සකස් වෙච්ච විදිය දකිනවා. මේ මොහොතේ කනට එන ශබ්දයට ශනිකව ප්‍රතිචාර දක්වන්න ගිහින් අදිමුච්ඡතාවයක් හෝ ව්‍යාපජ්ජතාවයක් හදාගන්නේ නැහැ. හේතුව තමයි එයා පියවරක් ඉස්සරහට ගිහින් මේවා සකස් වෙච්ච ක්‍රියාවලිය දකිනවා. මේ වගේ සැකස්ම දකිනවා. මේ වගේ සැකැස්ම දකිනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල යථා භූතං පජානාති. ඉස්සලා කිව්වේ යථා භූතං නප්පජානාති. යථා භූත කතාව තේරෙන්නේ නැහැ. එයා තුල පින්වත්නි චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං යථා භූතං පජානාති. චේතෝ විමුක්තියත් හිතින් දැඩිව අල්ල ගැනීම පදනම් කරගෙන ඇතිවෙන උපාදානීය නිසා ඇතිවෙන ක්‍රියාවලිය දැන් මෙතන ගොඩ නැගෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් චේතෝ විමුක්තිං සිතේ නිදහස් භාවයත්, සිතින් සම්පූර්ණයෙන් මේ ආභ්‍යන්තර බාහිර ලෝකෙන් නිදහස් වීමත්, පඤ්ඤා විමුක්තිං ප්‍රඥාවෙන්ම විනිවිද දැකලා නිදහස් වීමත්, යථා භූතං පජානාති ඇත්තම කතාවත් තේරුම් ගැනීම තුල නොයෙක් පාපී අකුසල ධර්මයන් උපද්දවන්නේ නැතුව, තව දුරටත් අනාගත සංඛාර ලෝකයක් නිර්මාණය කරගන්න නැතුව, නැවත නැවත භවය හදාගන්න නැතුව සම්පූර්ණයෙන්ම යා දුකෙන් නිදහස් වෙනවා. ඒ බඳු සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වීම පිණිස, ඒ බඳු නිදහස් භාවයේ පිණිස ගොඩනගාගත් ශ්‍රාවක භාවයකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය උපකාර වේවා කියන අදිෂ්ඨානයෙන් අපි ධර්මානුශාසනාව නිමා කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා Tamanගේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ
නොම්බර 26 රජමාවත රත්මලාන පදිංචි උඩහගේ මහත්මා සහ නිමාලි රේණුකා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ඒ දෙපළට අපි නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඊ타ම ඉක්මනින් ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්ක මේ පින්නතුන් ප්‍රධාන ආරමුණ විදියට බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය ඒ දෙපළ ඇතුළුව පවුලේ සියලුම දෙනාට නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, චිරජීවනය වහවහ නිවන් මඟ පූර්ණේ කර ගැනීම පිණිස මේ උතුම් පුණ්‍ය සංස්කාර හේතු වේවා, වාසනාව වේවා, මහෝපකාරී වේවා කියන බලවත් අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. එසේම ඒ අරමුණු සමෘද්ධිමත් වේවා කියලා සිහි කරනවා. ඒ වගේම උඩහගේ මහත්මාගේ නමිනුත් නිමාලි රේණුකා මහත්මියගේ නමිනුත් මිය ගියා වූ සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතේ වඩා යහපත් කරගන්න මේ කුසල් බලවත් වේවා. මියගිය ඥාතීන්ට මේ කුසල් හේතු වීම තුල සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම දෙපාර්ශවයේම මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ලක්වාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාට මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා, වාසනාව වේවා. ධර්ම ශ්‍රවණය කරපු මේ බලවත් කුසලානිසංසයන් බලවත් වීම තුල සියලු දෙනාට යහපත, අභිවෘද්ධිය, සිත සාන්තියම සැලසේවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගෙන සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රටවාසී ලෝකවාසී සියලුම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින සියලු දෙනාටද ආශිර්වාද කරලා තියෙනවා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ කොවිඩ් වසංගත තත්වයෙන් මියගිය සියලු දෙනාගේමද භවය සුවපත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා සත්පුරුෂ අදහසින් අදිෂ්ඨාන කරලා තියෙනවා. ඒ පිළිබඳ ඊටාම කාරුණිකව මෙත් සිතින් අනුමෝදනා කරනවා. අවීචියේ පටන් භවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් සතර වරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන පරිවාර දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, සියලු දෙවියන්ටත්, ඔබ අප හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංසයන් බලවත් වීම තුල සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං